තෙරුවන් සරණයි හැම දිනාටම සුපුරුදු ආකාරයෙන්ම අදත් අපි එකතු වී සිටින්නේ ජාතික ගුවන්විදුලියේ කඳුරට සේවය ඔස්සේ හැම සෙනසුරාදාවකම උදෑසන 7 සිට 8 දක්වා අපි මුණ ගැහෙන අධ්‍යාත්මික හමුව සදහම් අරුණ. ඉතින් අදත් මා හිතනවා අපේ සුපුරුදු කල්යාණ මිත්‍ර පිරිස මේ කාර්යයට මේ හමුවට එකතු වී සිටිනවා, සම්බන්ධ වී සිටිනවා. අද අපි විශේෂයෙන් භාවනාවට අදාළ ප්‍රශ්න ගැටලු සාකච්ඡා කරන දිනය. ඉතින් අපි මේ සාකච්ඡාව අපි හඳුන්වන්නේ සාමාන්‍යයෙන් කමඨහන් සාකච්ඡා කියලා. ධර්ම මාර්ගයේ ඉදිරියට යන ඇත්තෝ මේ ධර්මයේ පුරුදු පුහුණු කරන ඇත්තන්ට යම් යම් ගැටලු ප්‍රශ්න තිබෙනවා. ඒව තමයි අපි සාකච්ඡා කරන්නේ. ඉතින් හොඳයි, අද දවස් අපි වෙන් කරගෙන තියෙන්නේ ඒ සඳහා. අපි මේ සදහම් හමුව ආරම්භ කරමු. මේ උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගෙන තමන් වහන්සේ නිවිල සැනසීලා ලෝක සත්වයාටත් අපටත් නිවෙන්නට සැනසෙන්නට මඟ කියූ ශාන්තිනායක තථාගත බුදු පියාණන් වහන්සේ බුද්ධ ගෞරවයෙන් සීකරගෙන නමස්කාර පාඨය 3 වාරයක් කියලා සම්බුද්ධ වන්දනාවෙන් අපි අපේ සදහම් අරුණ ආරම්භ කරමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි. අපි අද දවසේ සදහම් අරුණින් බලාපොරොත්තු වෙන්නේ අප වෙත යොමු වෙලා තිබෙන ප්‍රශ්න ගැටලු ආදී දේවල් සාකච්ඡා කිරීමට. මම හිතන්නේ ලිපි මගින් ගුවන්විදුලි මැදිරියටත් ප්‍රශ්න ගැටලු යොමු වෙලා තිබෙනවා. ඒ වගේම මට පුද්ගලිකව මගේ දුරකථන අංකයට ඒ වගේම WhatsApp මගින් යොමු කරලා තිබුණා. අපි ලියුම් වලට පසුව යමු. රංගන මහත්මයා, මේ පළමුවෙන් මට යොමු වෙලා තිබෙන ප්‍රශ්න වලට මම පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. ඇත්තටම මේ ප්‍රශ්න බොහොමයක සාරාංශ ප්‍රශ්න තමයි මම එකතු කරගත්තේ. එතකොට වඩා පහසු වෙනවා. හැම ප්‍රශ්නයකටම මට යොමු වෙච්ච බොහෝ ප්‍රශ්න වලට පිළිතුරු සැපේන ආකාරයට මේ ප්‍රශ්න 3ක් විතර මම විශේෂයෙන් තෝරාගත්තා. පළවෙනි ප්‍රශ්නේ මට යොමු කරලා තිබුණ මේ කමඨහනක් කියන්නේ කුමක්ද කියන කාරණේ. ඒක සමහර විට භාවනා ශාස්ත්‍රයේ අපි පාවිච්චි කරන වචනයක්. පාලියෙන් ඒක කම්මට්ටාන කියලා තමයි අපේ ධර්ම සාහිත්‍යයේ සඳහන් වෙන්නේ. දැන් උදාහරණයක් හැටියට ඔය සිගාලෝවාද වගේ සූත්‍රවල මේ වචනේ සඳහන් වෙනවා යේන කම්මට්ටානේන ජීවිකං කප්පේති කියලා. එතකොට සම්මා ආජීවය ගැන කියන තැන්වල ඉතින් කම්මට්ටාන කියන වචනේ තමයි අපි සිංහලට කමඨහන් කියලා පරිවර්තනය කරගෙන තියෙන්නේ. එතකොට කමඨහනක් කියලා කියන්නේ කිසියම් ක්‍රියාකාරකමක්. ඒ ක්‍රියාකාරකම හැබැයි මූලික අංශ 4කට ඇතුළත් වෙන්න ඕන. එක්කෝ ඒ ක්‍රියාකාරකම නූපන් අකුසලයක් නූපදවන ක්‍රියාකාරකමක් වෙන්න ඕන. ඒ කියන්නේ දැනට අපි තුල කිසියම් අකුසලතාවයක්, අයහපත් වූ කායික ක්‍රියාවක්, වචන භාවිතයක්, සිතුම් පැතුම් රටාවක් නැහැ. නමුත් එවැනි දෙයක් සිද්ධ වෙන්න ආසන්නයි. එවැනි ආසන්න අවස්ථාවක ඒකෙන් අපිව වැළකෙන ක්‍රියාකාරකමක් වෙන්න ඕනේ. ඒකට අපි සාමාන්‍යයෙන් කියන්නේ නූපන් අකුසලයක් නූපදවන ක්‍රියාකාරකමක් කියලා. අන්න එහෙම එකක් කමඨහනක්. ඊළඟට දැනට අපි ළඟ තියෙන අකුසලයක් ගෙවා දමන
අයින් කරන. ඒ කියන්නේ දැන්ට අපි ළඟ කිසියම් කායික වශයෙන් කාය දුස්චරිතයක්, වචී දුස්චරිතයක්, මනෝ දුස්චරිතයක් කරනවා නම් අන්න ඒක වළක්වන, ඒක අවසන් කරන, ඒක නිවා කරන, ඒක බැහැර කරන ක්‍රියාකාරකමක් වෙන්න ඕන. එහෙම එකක් වුණත් ඒකත් කමටහනක්. එතකොට අකුසල පැත්තට අදාළව කමටහන යෙදෙන්නේ එහෙමයි. නූපන් අකුසලයේ නූපදවන ක්‍රියාවක් වෙන්න ඕන. එහෙම නැත්නම් උපන් අකුසලයේ ගෙවා දමන ක්‍රියාවක් වෙන්න ඕන කමටහන. එතකොට දැන් මෙහෙම කිව්වම අපේ කල්යාණ මිත්‍රයන්ට කමටහනක් තෝරගන්න ලේසි. අපි කමටහන් තෝරගන්නවා කියලා කියනෝනේ. කමටහන් දෙනවා, කමටහන් වඩනවා, කමටහන් තෝරගන්නවා කියලා. මෙහෙම කිව්වම ලේසි. ඊළඟට කුසල පැත්ත. කුසල පැත්තටත් අදාළව කිව්වොත් නූපන් කුසලයක් උපදවන යම්කිසි ක්‍රියාකාරකමක් අපි කියනවා කමඨහනක් කියලා. දැනට අපි ළඟ නැති කුසලතාවයක් වර්ධනය කරගන්න කිසියම් ක්‍රියාකාරකමක් අපි යෙදෙන්න ඕනනේ. එතකොට අන්නේ නැති කුසලයක් ඇති කරගන්න අපි යෙදෙන කිසියම් ක්‍රියාකාරකමක් අපි කමඨහනක් කියලා කියනවා. ඊළඟට ඇති කුසලය රැකගන්න, වැඩි දියුණු කරගන්න අපි යම්කිසි ක්‍රියාකාරකමක යෙදෙනවා නම් ඒකත් කමඨහනක් කියලා කියනවා. එතකොට දැන් කුසල පැත්තෙත් අංශ දෙකකට අදාළව කමඨහන් තියෙනවා. නූපන් කුසලය, නැති කුසලය උපදවා ගන්න අපි කරන ක්‍රියාකාරකම්. තියෙන කුසලය රැකගන්න, වැඩි කරගන්න, වැඩි දියුණු කරගන්න අපි කරන ක්‍රියාකාරකම්. දැන් ඔන්න කමඨහනක් කියන එක තේරෙන්න ඕන. මේ අංශ හතරට අදාළ ක්‍රියාකාරකම් වලට අපි කමඨහන් කියනවා. ආයි මම මතක් කරන්න. නූපන් අකුසලයක් නූපදවන ක්‍රියාකාරකමක්. මේක තව ටිකක් පැහැදිලි කරන්නත් වෙයි කියලා මට හිතෙනවා උදාහරණ වලින්. දැන් නූපන් අකුසලයක් නූපදවන ක්‍රියාකාරකමක් කියන්නේ දැන් සමහර අකුසල් කෙරෙන්න ආසන්න අවස්ථාවට අපි එනවා. දැන් උදාහරණයක් කිව්වොත් කෙනෙකුට බැන්නේ නැහැ. බනින්න හිතිලා තියෙනවා. තාම බැන්නේ නැහැ. නැත්තම් ගහන්න හිතෙනවා. හිතිල් ගැහුවේ නැහැ තාම. එතකොට ඒ අවස්ථාව අපි හඳුන්වන්නේ නූපන් කාය දුස්චරිතයක් උපදින්න ළඟයි දැන්. දැන් පරුස වචන කීම කාය වචී දුස්චරිතයක්. පහර දීම කාය දුස්චරිතයක්නේ. තාම හැබැයි පරුස වචනේ කිව්වේ නැහැ. පහර දුන්නෙත් නැහැ. ඒක දැන් හිතිලා තියෙන්නේ. මේ බනින්න ඕන. නැත්තම් පහර දෙන්න ඕන කියලා. අන්නේ අවස්ථාවේ ඒ ක්‍රියාව නොකර ඉන්න, ඒකෙන් මිදෙන්න, ඒකෙන් ගැලවෙන්න අපි යම්කිසි ක්‍රියාකාරකමක් යෙදෙන්න ඕන. අපි හිතමු ඒ තැනැත්තට තේරෙනවා දැන් මට මෙයාට බනින්න හිතෙනවා. මෙතන හිටියොත් මට මොන හරි කරන්න හිතෙනවා. ඒක නිසා මම යනවා මෙතන. ඉවත් වෙලා යනවා. එතකොට ඒ අවස්ථාව මගහැර යාම කමඨහනක්. ඇයි? එතන හිටියොත් සමහර විට ඒ රණ්ඩුවට පැටලෙන්න, ඒ ගැටලුවට මැදිහත් වෙලා තමනුත් අකුසලයක් පවක් කරගන්න වෙනවා කියන එක එයාට දැන් තේරෙනවා. එයා කල්පනා කරන මේ වෙලාවේ දැන් මම මොකද්ද කරන්න ඕන? හිටියොත් මම මේකට හසු වෙනවා. මේ අකුසලයටපත් වෙනවා. ඒක නිසා මම මගහැරලා යනවා. එහෙම නැත්නම් ඊට අදාළ සුදුසු ක්‍රියාමාර්ගයක් ගන්නවා. අන්න ඒක තමන් තුල නෝපන් අකුසලයේ නෝපදවන්න තමන් යම්කිසි ධර්මානුකූල විනයානුකූල ක්‍රියාමාර්ගයක් ගන්නවා. යම්කිසි ක්‍රියාකාරකමක යෙදෙනවා. ඒකට අපි කියනවා නෝපන් අකුසලයේ නෝපදවන කමඨහනක් කියලා. ක්‍රියාකාරකමක්. ඊළඟට දැනට තමන් ළඟ තියෙන අකුසලතාවයක්, දුර්වලතාවයක්, අඩුපාඩුකමක් තමන් දකිනවා. මෙන්න මේ අඩුපාඩුකම් මගේ තියෙනවා. මේ දෝෂය මගේ තියෙනවා. මේ කාය දුස්චරිතය මගේ අතින් කෙරෙනවා. මේ වචී දුස්චරිතය මගේ අතින් කෙරෙනවා. මේ මනෝ දුස්චරිතය මගේ අතින් කෙරෙනවා කියලා. එතකොට දැනට තියෙන දුර්වලතාවයක්, තියෙන අකුසලතාවයක් ඒක. ඒකට අපි කියනවා uppannānaṁ akusalaanaṁ dhammānaṁ කියලා. උපන් අකුසලතාවය. ඒතකොට යම් පුද්ගලයෙක් ඒක දකින්න.
මා ළඟ මේ අඩුපාඩුව තියෙනවා කියලා. එහෙනම් මම මේ අඩුපාඩුව මේකෙන් ගැලවෙන්න මම මොකද්ද කරන්න ඕන කියලා ඒකට සුදුසු ක්‍රියාකාරකමක යෙදෙනවා. අන්න ඒක අපි හඳුන්වනවා උපන් අකුසලයේ ගෙවා දමන ක්‍රියාකාරකම කමඨහන කියලා. දැන් සීල ශික්ෂා තියෙන ශික්ෂාපද බොහොමයක් එහෙම ඒවා. පාණාතිපාතා වේරමණී කියන්නේ ප්‍රාණඝාතයේ දැනටමත් කරන අය. ඒකෙන් වැළකී සිටීම සඳහා භාවිතා කරන කමඨහන. මේ ශික්ෂාපදයක් කමඨහනක් වෙනවා. ශික්ෂාපදේ සමාදන් වෙලා. එහෙම. ඊළඟට කුසල පැත්තට අපි යනවා. නූපන් කුසල් උපදවා ගන්න. දැන් අපි හිතමු සමහර අයට සතිමත් බව මදි, සිහිය මදි. ඔය මේ හරියට කලබල වෙනවා. ඊළඟට සතිමත් භවයේ අඩුකමෙන් යම් යම් ප්‍රමාද දෝෂ සිද්ධ වෙනවා. gedara dore වුණත් අපිට නිකන් නිරීක්ෂණය කරගන්න පුළුවන් සමහර අය වැඩ කටයුතු වල නිරත වෙලා ඉන්නකොට එයාගේ මේ සාවධාන බව මදි කියලා තේරෙනවා. අවධානයෙන් මේ කටයුත්ත කරන්නේ නැහැ. සතිමත් බව මදි කියලා තේරෙනවා. එතකොට දැන් හැබැයි මේ පුද්ගලයාට තේරෙන්න ඕන මගේ මේ කුසලතාවය නැහැ කියලා. මේ කුසලතාවය නැත්තම් ඒ කුසලතාවය ඇති කරගන්න අපි යම්කිසි ක්‍රියාකාරකමක යෙදෙමු. නැති කුසලයේ උපදවා ගන්න. ඒතර සතිය මදිනේ. සතිය අඩුයිනේ. අඩු එක්කෙනා සතිය වැඩි කරගන්න යම්කිසි ක්‍රියාකාරකමක යෙදෙනවා. සතිය වඩන ක්‍රියාකාරකමක. අන්න ඒක අපි කමඨහනක් කියලා කියනවා. ඊළඟට තියෙන කුසලය වැඩි දියුණු කරගන්න. සමහරට අපිට වීරිය තියෙනවා. උනාට මදි. සමහර තැන්වලදී ඒ වීරිය මදි. එහෙනම් ඒ වීරිය වැඩි කරගන්න අපි යම්කිසි කුසලතාව යම්කිසි ක්‍රියාකාරකමක යෙදෙනවා. එතකොට ඒකත් කමඨහන. දැන් ඔන්න ඔය විදිහට ඔය මට ප්‍රශ්නය යොමු කර අසන්නාට තේරෙනවා ඇති. මම හිතනවා යොමුකන් දීගෙන ඇති කියලා. කමඨහනක් කියන්නේ ඔන්න ඔහොම දෙයක්. කිසියම් ක්‍රියාකාරකමක් ඒක කායික ක්‍රියාකාරකමක් වචනෙන් කරන දෙයක් සිතවිල්ලකින් කරන දෙයක් වෙන්න පුළුවන්. හැබැයි අංශ හතරකට අදාළ වෙන්න ඕනේ. ඒ අංශ හතරට අදාළ වෙන්න ඕන. භාවනා කමඨහන් කිව්වම එක්කෝ ඒක නූපන් කුසලය නූපදවන ක්‍රියාකාරකමක්. එහෙම නැත්නම් උපන් කුසලය වැඩි දියුණු කරන ක්‍රියාකාරකමක්. එහෙම නැත්නම් අකුසල පැත්තට ගියොත් නූපන් අකුසලයේ නූපදවන ක්‍රියාකාරකම. එහෙම නැත්නම් උපන් අකුසලයේ ගෙවා දමන ක්‍රියාකාරකම. කුසලයේ පැත්තට ගියොත් නූපන් කුසලයේ උපදවන ක්‍රියාකාරකම. එහෙම නැත්නම් උපන් කුසලයේ රකින්න සහ වැඩි දියුණු කරන ක්‍රියාකාරකම. එහෙමයි. ඔය ඒ අදාළ ප්‍රශ්නේ තවත් අපිට මේ භාවනාවේ ප්‍රධාන ප්‍රභේද දෙක පිළිබඳව අහලා තිබුණා. සමත භාවනා විපස්සනා භාවනා කියන්නේ මොනවද? ඊට අදාළ කමඨහන් පැහැදිලි කරන්න පුළුවන්ද කියලා. එතකොට අපි ඔය සමත සහ විපස්සනා කියන වචන දෙක තේරුම් කරගන්න ඕන. සමත කිව්වම එතන අදහස් කරන්නේ කිසියම් ආකාරයක తాවකාලිකව සංසුන් කිරීමක්, මෙල්ල කර ගැනීමක්, යටපත් කර ගැනීමක් කියන අදහස සමත කියන්නේ. සමත. ඒ අදහසින් තමයි ඔය භාවනාවේදී සමත කියන වචනේ යෙදෙන්නේ. ඒ අවස්ථාවේ හැටියට මෙල්ල කර ගැනීමක්, සංසුන් කර ගැනීමක්, යටපත් කර ගැනීමක් වගේ අදහසක්. ඒ කියන්නේ ප්‍රධාන වශයෙන් අපේ ඇති වෙන චිත්තාවේග, හැඟීම්, සිතිවිලි, ඔය අකුසල චිත්තාවේග ඇති වෙනවා අපිට. ඒ අකුසල චිත්තාවේගයක් ඇති වුණාම ඒක අපිට පුළුවන් වෙන්න ඕන මෙල්ල කරගන්න, පාලනය කරගන්න, යටපත් කරගන්න. ඒ කියන්නේ ක්‍රියාත්මක නොවි පවත්ව ගන්නවා කියන එකයි මේකේ අදහස. මොකද අපි දන්නවා යම්කිසි සිතිවිල්ලක්, නරක සිතිවිල්ලක්, නරක අදහසක් ක්‍රියාත්මක වුණොත් අනිවාර්යයෙන්ම එතන අයහපතක් සිද්ධ වෙනවා. ඒ අයහපතේ ප්‍රතිඵලයේ දුක. එතකොට අපිට අයහපත් සිතිවිලි ඇති වෙන්න පුළුවන් මේ දකින, ආහන, විඳින දේවල් නිසා. සමහර විට මේ කාලේ ඒක ටිකක් වැඩි වෙන්නත් පුළුවන්. මේ දකින, ආහන, විඳින දේවල් නිසා හිතවල අයහපත් සිතුවිලි ටිකක් ඇති වෙන්න පුළුවන්. ඒක නිසා මේ කාලේ වඩාත් අපි පරිස්සම් වෙන්න ඕනේ. වඩාත් සමතේ වඩන්න ඕනේ. ඒ කියන්නේ අපිට ඔය ඇති වෙන සිතුවිලි මෙල්ල කරගන්න, පාලනය කරගන්න,
යටපත් කරගන්න පුරුදු වෙන්න. එතකොට අන්න ඒක තමයි අපි සමත කරගන්නවා කියලා කියන්නේ. එතකොට සමත භාවනාව කියන්නේ ඒක කරගන්න පුරුදු වෙනවා කියන එක. භාවනා කියන්නේ පුරුදු වීම, පුහුණු වීමනේ. එතකොට සමත භාවනා කියන්නේ අපේ මේ අකුසල චිත්තාවේග, අයහපත් හැඟීම්, අයහපත් අදහස් ක්‍රියාත්මක නොවි පවත්ව ගන්න, ක්‍රියාත්මක නොකරන්න අපි දරන වෑයම, උත්සාහය, ප්‍රයත්නය ඒක. ඉතින් ඒක ඇත්තටම වාක් හොඳ දෙයක්. මොකද අකුසල පක්ෂයේ සිටිවිලි ක්‍රියාත්මක වීම භයානකයි. ඒක බොහොම නරක ප්‍රතිඵල ලැබෙන නිසා. ඉතින් ඊට අදාළ කමඨහන් මොනවද කියලා අහලා තිබුණා. ඉතින් අපි කමඨහන් කතා කරලා තියෙනවා. නමුත් මම සමත කමඨහන් ගත්තොත් මම හුඟක්ම කියන්නේ මේ අනුස්සති කමඨහන් හුඟක් වැදගත් වෙනවා. අනුස්සති කමඨහන්. දැන් උදාහරණයක් හැටියට බුද්ධානුස්සති ගත්තොත් අපි අනුස්සති මේ සමත කමඨහනක් හැටියට භාවිතා කරනවා. මම මේක නිදර්ශනයකින්ම කියන්නම්. එතකොට හරි යම් කිසි කෙනෙක් ඔබට දෝෂාරෝපණයක් කරනවා, බානිනවා. හේතු ඇතුව හරි හේතු නැතුව හරි කියලා. එතකොට දැන් අපි හිතමු අහේතුකව කියලා. වැරද්දක් නොකර සමහර අය වැරද්දක් කළා කියලා හිතාගෙන දොස් කියනවනේ. එහෙම දේවල් ලෝකෙ සිද්ධ වෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. එතකොට දැන් ඒ වගේ වෙලාවක ඔබටත් අනිත් එක්කෙනාට බනින්න හෝ මොන හරි දෙයක් කරන්න හිතුණා කියන්නකො. එතකොට දැන් තේරෙනවා පරුස වචන කීම, බැන වැදීම නුසුසු දෙයක්. ඒක තවදුරටත් අඬු වීමකට, අරගලයකට මග පෑදීමක් කියලා. එතකොට දැන් මේ වෙලාවේ මේ ක්‍රියාව අපි නතර කරගන්න අපි කොහොමද ධර්මයේ පැත්තෙන් කමටහනක් ගන්න? එතකොට අන්න අර බුද්ධානුස්සතිය වැදගත් වෙනවා. මොකද බුදුහාමුදුරන්ටත් බැන්නමයි. ওই පාරේ යනකොට නතර කරලා බැන්න කියනනේ සමහර අය. එතකොට අපි කල්පනා කරනවා හරි. මටත් මේ කෙනෙක් බනිනවා, නිකරුණේ දොස් කියනවා. මගේ ගුරුවරයාට බුදුරජාණන් වහන්සේටත් ඔහොම බැනලා තියෙනවා. ඒක මතක් කරගන්න. ඒ වෙලාවේ උන්වහන්සේ මොකද්ද කළේ? උන්වහන්සේ නිශ්ශබ්දව ඒක අහගෙන හිටියා. එතනින් ගියෙත් නැහැ. ඉවසා දරාගෙන අහගෙන හිටියා. මමත් එහෙනම් ඉවසා දරාගෙන අහගෙන ඉන්න ඕන. ඇයි මට බැරි? මාත් උත්සාහ කරලා බලන්න ඕන. ඔය බයින් එක ඈතින් ඉඳගෙන හරි අහගෙන ඉන්න ඕන. ඉවසා දරාගෙන. කියලා එතෙන්දී අපි බුදුරජාණන් වහන්සේ සිහි කරගන්න. උන්වහන්සේගේ ක්‍රියාකලාපයේ මතකයට ගන්න. එතකොට ඇත්තටම අපිට ශක්තියක් වෙනවා. මේක බුදුරජාණන් වහන්සේ විතරක්ම ගන්න ඕනේ. සමහර විට යම්කිසි ඊවැනි අවස්ථාවල ඔබේ මව, ඔබේ පියා, ඔබේ ගුරුවරයා ක්‍රියා කළ ආකාරය ඔබට මතක් වෙන්න පුළුවන්. මේ වගේ වෙලාවක අපේ අම්මා මෙහිමයි කළේ. මේ වගේ වෙලාවක අපේ අප්පච්චි මෙහිමයි කළේ. කියලා ඒකත් මතක් කරගන්න පුළුවන්. එහෙම අය ඉන්නවා. එහෙම ගැටලුකාරී අවස්ථාවල බොහොම ඉවසීමෙන් කල්පනාවෙන් කටයුතු කරලා ඒවා යටපත් කරගත්ත, ගැටලු පාලනය කරගත්ත ඇත්තෝ ඉන්නවා. මම මේ බුදුරජාණන් වහන්සේ ගත්තේ බුද්ධානුස්සතිය හැටියට. මොකද ඔබට මතක් වෙන්න පුළුවන් ඔබේ ගුරුවරයා මෙහිමයි, මගේ ගුරුවරයා මෙහිමයි කළේ මේ වගේ වෙලාවක. ඔබේ අම්මා තාත්තා මෙහිමයි කළේ කියලා එහෙම මතක් වෙන්න පුළුවන්. අන්න අනුස්සති කියන්නේ ඒක තමයි. එතකොට අනුස්සති මතක් කරගන්නවා. මතක් කරගෙන ඒ ක්‍රියාමාර්ගයට තමනුත් එළඹෙනවා. එතෙන්දි කරන්නේ අර ගැටලුව යටපත් කරගන්නවා. මේ අර වචනෙන් ක්‍රියාවෙන් ක්‍රියාත්මක වෙන්න තියෙන ඉඩකඩ වළක්ව ගන්න. ඒකයි සමත ක්‍රමය. මම ඔය එක නිදර්ශනයක් කිව්වේ. ওই වගේ ඕනතරම් අවස්ථාවල අපි මේ වගේ අකුසලයකට, අයහපතකට නොගිහින් විශේෂයෙන් අකුසල චේතනාවක් ක්‍රියාත්මක වීම වැළැක්වීම තමයි අපි සමතකරණයෙන් කරන්නේ. අකුසල චේතනාවක් ආපුවම ඒක ඉස්මතු වෙවි එනවා. කියන්න හිතෙනවා, කරන්න හිතෙනවා. එහෙමනේ. එතකොට අන්න ඒක ක්‍රියාත්මක වීමට ඉඩ නොදී තබා ගැනීමට අපි ප්‍රධාන වශයෙන් සමත කියලා කියන්නේ.
ඕක නීවරණ යටපත් කිරීම කියලා ওই සම්ප්‍රදායිකව භාවනාවේ කියනවා. අන්නේ ක්‍රියාවලිය. එතකොට දැන් ඔන්න තේරෙනවා සමතකරණය කියන්නේ මොකද්ද? සමත කමඨහන් මොනවද කියලා. ගාක් එහෙම කරන්න පුළුවන්. ඊළඟට විපස්සනා. විපස්සනා කිව්වම ඒකේ අදහසම තේරෙනෝනේ. පස්සති කියන්නේ සාමාන්‍යයෙන් දකිනවා, තේරුම් ගන්නවා කියන එක ඇහිම් දකිනවා කියනට වඩා විපස්සති කිව්වම අදහස් කරන්නේ නුවණින් දකිනවා, ගැඹුරින් දකිනවා. යථා ස්වභාවයේ දකිනවා කියන අදහස. දකිනවා කිව්වම අපි යථා ස්වභාවයේ තේරුම් ගන්නවා. අවබෝධ කරගන්නවා, වටහා ගන්නවා කියන එකයි එකෙන් අදහස් කරන්නේ. එතකොට විපස්සනා භාවනා කියන්නේ මේ යථා ස්වභාවය අවබෝධ කරගන්න අපි දරන උත්සාහය. ඒක විවිධ ක්‍රමවලින් අපි ඇති කරගන්නවා. එකක් තමයි විපස්සනාවට අදාළ කරුණු ඉස්සර වෙලා ඉගෙන ගන්නවා. විපස්සනා වඩන්න ඊට අදාළ කරුණු ටික ඉගෙන ගන්න ඕනේ. ඒක විපස්සනාවට අදාළ කරුණු මොනවාද? මේ හැම දෙයකම යථා ස්වභාවය තේරුම් ගැනීම. යථා ස්වභාවය කියන්නේ මොකද්ද? ඒක අපි මේ භාවනා වැඩසටහන් වලදී මතක් කරලා දීලා තියෙනවා. හැම දෙයකටම පොදු ස්වභාවයන්. පොදු ස්වභාවයන් සුවිශේෂතාවයන් නෙමෙයි පොදු ස්වභාවයන්. පොදු ස්වභාවයන් හැටියට ගන්නෙ මෙන්න මේ වගේ දේවල්. ඕනෑම දෙයක් ඕනෑම වෙලාවක ඕනෑම තත්වයකට වෙනස් වෙන්න පුළුවන්. ඒක කොයි දෙයකටත් පොදුයි. පාලියෙන් කියන්නේ අනිච්චතා කියලා. යම් කිසි දෙයක් ක්‍රමානුකූලව වෙනස් වීගෙන යන්න පුළුවන්. ආරම්භයේ සිට අවසානයේ දක්වා ගත්තොත් අනිවාර්යෙන් මේක ක්‍රමානුකූලව වෙනස් වීගෙන යනවා. ඒක හැම දෙයකටම පොදුයි. ඒකට අපි පාලියෙන් කියන්නේ විපරිණාමතා කියලා. ඊළඟට යම් ආකාර වලින් පවත්ව ගන්න අපේ කැමැත්තක් තියෙනවා. හැබැයි ඒ අපි කැමති විදියට කැමති ආකාරයට මේ දේවල් ඒ විදියටම පවත්වගෙන යන්න බෑ. ඒකට කියනවා අනත්තතා කියලා. අනිච්චතා, අනත්තතා, විපරිණාමතා. හැම දෙයකම හටගැන්මක් වගේම නිමාවක් තියෙනවා. හටගැන්මට සමුදය කියනවා, නිමාවට වය කියනවා. සමුදය වයතා. මේ දෙක සාමාන්‍යයෙන් එකට ගන්න. ඒක හැම දෙයකම පොදුයි. ඕනම දෙයක් හටගත්තොත් නිමා වෙනවා. ටික කාලයකින් හරි දිගු කාලයකින් හරි වෙන්න පුළුවන් මේක. ඒක වෙනම කාරණයක්. කාලය පිළිබඳ ප්‍රශ්නේ. නමුත් හටගත් සියලු දේ නිමා වෙනවා. ඊළඟට මේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ හේතු ඇතිව. ඔන්න ඔය ගැඹුරු ධර්මතාව ටික තේරුම් ගත්ත කෙනෙක් කම්පා වෙන්නේ, කලබල වෙන්නේ, නොසන්සුන් වෙන්නේ. ඉතින් ওই ටික තේරුම් අරගන්න ඕනේ. ওই ටික තේරුම් ගැනීමේදී ඇහැ, කන, නාසය, දිවකය, මන කියන මේ හයම පාවිච්චි කරන්න ඕනේ. යමක් දිහා ඇහින් බලලා මනසින් මෙනෙහි කරන්න ඕන ඒකේ විපරිණාමයේ අනිත්‍යතාවයේ ඇතිවීම නැතිවීම ඒක ඒ තුලින් අවබෝධ කරගන්න. කනින් අහලා එහි ඒ ශබ්දයේ යථා ස්වභාවය අවබෝධ කරගන්නවා. ඒ විදිහට පංචේන්ද්‍රයන් සහ මනස පාවිච්චි කරලා නුවණ මෙහෙवला අපි හැම දෙයකම පොදු ස්වභාවයන් යථා ස්වභාවයන් අවබෝධ කරගන්න. ඒකටයි විපස්සනා කියලා කියන්නේ. මේ යථා ස්වභාවය අවබෝධ කරගත්ත කෙනා හරි අවබෝධයක ඉන්න නිසා ඔය සිදුවෙන දේවල් වලින් එයා කලබල වෙන්නේ, නොසන්සුන් වෙන්නේ, රණ්ඩු කරගන්න, කෙලෙස් හදාගන්න, පව් අකුසල් කරගන්න යන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද එයාට තේරෙනවා. මේක කල යුත්ත නොකල යුත්තත් තේරෙනවා. එහෙම තේරෙන කෙනා ඒ පැත්තට යන්නේ නැහැ. ඒකයි. එතකොට විපස්සනාවට එන්න ඕන අපේ. අර පළවෙනි සමතේට මම දක්වපු උදාහරණය ආයි මම ගන්නවා විපස්සනාවේදී. දැන් සමතේදී අපි කිව්වා මට යම් කෙනෙකුට බනින්න හිතිලා තියෙනවා. පරුස වචනේ. නමුත් ඒක මම සමත කරගෙන ඉන්නේ.
ඒ අදහස මම යටපත් කරගෙන ඉන්නේ පරුස වචන කීමේ ආදීනව මම දන්න නිසා. ඒ වුණාට ඒ සිතිවිල්ල තියෙනවානේ. මට මෙහෙම කිව්වා ඒක නිසා මටත් මෙහෙම කියන්න ඕන කියලා අදහස තියෙනවා. ඒ අදහස අයින් කරන්න පුළුවන්කම තියෙන්නේ විදර්ශනාවෙන්. අන්නේ අදහස අපි කමටහන කරගන්න. අරමුණ කරගන්න. භාවනා අරමුණ ඒකට අපි කියන්නේ. කමටහන නෙවෙයි. භාවනා අරමුණ කරගන්න. දැන් ඒ සිතිවිල්ල ගැන අපි හිතනවා. මේ සිතිවිල්ල කුසලද අකුසලද? දැන් නුවණ තියෙන එක්කනට පැහැදිලිවම තෝරගන්න පුළුවන් මේක අකුසල සිතිවිල්ලක්, අයහපත් සිතිවිල්ලක් කියන එක. ඊට පස්සේ තවදුරටත් බලනවා හරි මම මේක ක්‍රියාත්මක කරනවා. ක්‍රියාත්මක කරනවා කියන්නේ අර පුද්ගලයාට පරුස වචනයෙන් බැනවැදීමනේ. ඕකල ක්‍රියාව හරි මොකක් හරි සම්බන්ධ කරගෙන. එතකොට මොකද වෙන්නේ? එතකොට තමන්ගේ පැත්තෙන් ගත්තොත් තමන් අනිවාර්යයෙන්ම පවක් කරා. අර අනිත් පුද්ගලයාගේ පැත්තෙන් ගත්තොත් එයාගේ හිත දූෂ්‍ය කරා. කිනුකට පරුස වචනෙන් බැන්න ගමන්ම එයාගේ හිත දූෂණය වෙනවා. එයා ප්‍රකෝපණය වෙනවා කියලා කියන්නේ හිත දූෂණය වුණා කියන එකනේ. එතකොට එතනත් වැරද්දක්. ඔය ක්‍රියාව ඇතුලේ මම සහ ඔහු අතර ඊට වැඩි අරගලයකට රණ්ඩුවකට යන්න ඉඩ තියෙනවා. සමහරට මේකට තවත් පිරිසක් සම්බන්ධ වෙන්න ඉඩ තියෙනවා. ලොකු රණ්ඩුවක් බවට පත් වෙන්න ඉඩ තියෙනවා. එහෙම ගිහිල්ලා අර ලොකු සිල්පද ගැඩෙන්න ඉඩ තියෙනවා. පානාතිපාත බරපතල එකක් නේ. ඒ වගේ දේවල් වුණත් වෙන්න පුළුවන්. එහෙම වෙලා තියෙනෝනේ ඕන තරම්. සමාජයේ මේ වචනයක් දුරදිග ගිහිල්ලා මිනිමෙරුම් සිද්ධ වෙලා තියෙන එහෙම. එතකොට ප්‍රඥාවන්තයෙකුට ඔය ටික හොඳට කල්පනා කරන්න පුළුවන්. ඊළඟට තවත් පැත්තක් තියෙනවා. කොහොම ගිහිල්ලා මොකද වෙන්නේ? ගිහිල්ලා අපේ මේ යන මග ඇහිරෙනවා, නිවන් මග ඇහිරෙනවා. අර කරන පාප අකුසල ක්‍රියාවල විපාක දෙන්න පටන් ගන්නවා ditta ධම්ම වේදනීය වශයෙන්. අපරාපරි වේදනීය වශයෙන්, උපපජ්ජ වේදනීය වශයෙන් එහෙම විපාක දෙන්න පටන් ගන්නවා. එතකොට කුසලයේ වැඩිවීමට නිවන් මාර්ගට ලොකු බාධාවක් වෙනවා. ඒකයි. ඔය ටික කල්පනා කරන්න පුළුවන් කම තමයි අපි විපස්සනා කියන්නේ. යථා භූත ඥාන දර්ශන. මොකක් සම්බන්ධ කරගෙනද මේ විපස්සනාව කළේ? තමන්ගෙම හිතේ ඇති වුණු අකුසල සිතිවිල්ල සම්බන්ධ කරගෙන. එතකොට මේ පොත්ගලයාගේ මේ අකුසල සිතිවිල්ල ඉවත් වෙලා යනවා. ආයේ ඒක අනුසය මට්ටමෙනුත් නැහැ. ඒකයි. ඉතින් ඔන්න ඔහොමයි සමත සහ විපස්සනා. මම හිතන්නේ මේ ප්‍රශ්නේ මට යොමු කරා අසන්නන්ට මේ කාරණේ වැටහෙන්නේ ඇති. අපි එහෙනම් ඊළඟට මේ ගුවන්විදුලි මැදිරියට අපිට අසන්නෝ ලිපිමගෙන් ප්‍රශ්න යොමු කරලා තිබුණා. අපි බලමු රංගන මහත්මයා මොනවද ඒ අය අපිට ඉදිරිපත් කරලා තියෙන කරුණු කියලා. හොඳයි අපේ හැමෝටම දැන් අපිට ලිපියක් යොමු කරලා තිබෙනවා බලගොල්ලේ චන්ද්‍රානි මහත්මිය තමයි අපිට මේ ලිපිය යොමු කරලා තිබෙන්නේ අපේ හැමෝටනේ. මම බොහෝ දුරට ආනාපානසති භාවනාවේ යෙදෙනවා. භාවනාවට වාඩි වී සිටින ඉරියව්ව විනාඩි 10ක් 15ක් පමණ තබා ගන්න පුළුවන්. ඒ මොහොත කිසිම දෙයක ඇලීමක් ගැටීමක් නැතිව ඉන්නත් පුළුවන්. ටිකකින් ඉරියව්ව මාරු කරන්න වෙනවා කියලා සඳහන් කරනවා. පළවෙනි ප්‍රශ්නේ විදිහට මේ මහත්මිය යොමු කරලා තිබෙනවා අපේ හැමෝටනේ. කොච්චර භාවනා කළත් කෙලෙස් දුරු වෙන්නේ නැත්තේ ඇයි කියලා අහනවා අපේ හැමෝටනේ පළවෙනි ප්‍රශ්නේ. අපි ඒක කතා කරලා ඉන්නවද? ඔව් අපේ හැමෝටනේ. මේ ඇත්තටම අපි හුඟක් ඔය කොච්චර භාවනා කළත් කෙලෙස් දුරු වෙන්නේ නැහැ කියන එකේ අදහසේ එකෙන් කියවෙන්නේ එතුමිය සමත භාවනාව තමයි කරගෙන යනවා ඇත්තේ. විපස්සනාවට යන්න ඕන කෙලෙස් දුරු වෙන්න. එතකොට අපේ හිතේ මම දැන් කලින් පැහැදිලි කර අදහස අනුව එතුමියට තේරෙන්නත් ඇති අපිට පුළුවන් අපේ කෙලෙස් යටපත් කරගෙන ඉන්න. ඒක කාටවත් පේන්නේ නැහැ. අපේ හිතේ නරක අදහස්, අපිරිසුදු අදහස් තියෙනවා. තව එකක් අපේ තියෙනවා ස්කන්ධ පහෙන් සංඥා ස්කන්ධය කියලා. සංඥා ස්කන්ධය කියන්නේ සරලව කිව්වොත් අපේ මතක ගබඩාව, මතක පොදිය.
එතකොට ඕවා අපිට මතක තියෙනවා. යම් යම් සිද්ධි ආයක එක්කෙනා කියපුවා කරපුවා ඕවා මතක තියෙනවා. ඒක ඉතින් කරන්න දෙයක් නෑ. ඒක සබාධමනේ. එතකොට දැන් මේවා මතක් වෙනවා. මතක් වෙන වාරයක් පාසා අපි පුරුදු වෙලා තියෙන්නේ අර සමත ක්‍රමයක්, සමත භාවනා ක්‍රමයක් මොකක් හරි පාවිච්චි කරලා ඒක යටපත් කරලා තියන්නේ. එතකොට මොකද වෙන්නේ? ওই වගේ දැන් ආනාපාන සතිය වඩන වෙලාවනේ ඔය කියලා තියෙන්නේ. ඉතින් ඒ වෙලාවේ වෙන වැඩක යෙදෙන්නෙත් නැහැ. හුස්මට අවධානය යොමු කරගෙන ඉන්නත් පුළුවන් කියලා තියෙනවනේ ඔගේ. ඒ ඉන්න වෙලාවේ අන්න අර සංඥා ස්කන්ධයේ තියෙනවනේ අර මතක සටහන්. ඌව මතක් වෙනවා. ඉන්නේ මේ අවස්ථාව විදර්ශනාවට යන්න ඕන. ඒ අසන්නාට මම කියන්න ඕන විශේෂයෙන් දැන් ඔන්න විදර්ශනාවට යන්න අවස්ථාව ඒක. මොකද්ද? අර මතක් වෙනවා. අර කෙලෙස් දුරු වෙන්නේ නැහැ කියලා ඔය කියන්නේ හිතේ තියෙන සංඥා ස්කන්ධයේ තියෙන යම් ඔය අයහපත් අදහස් තමයි ඔය මතක් වෙන්නේ. මේ මතක් වෙනකොට තමයි අපි කියන්නේ කෙලෙස් දුරු වෙන්නේ නැහැ කියලා. අපි හිතමු මෙහෙම දෙයක් මතක් වුණා කියලා. ආනාපාන සතියේ ඉන්නකොට. දැන් විදර්ශනාවට යන්න ඕන. දැන් විදර්ශනාවට යනවා කියන්නේ මොකද්ද? අර අදහස අරමුණු කරගෙන නුවණින් මෙනෙහි කරන්න ඕන. මේ අදහස මට ආවේ කොහොමද? මගේ සංඥා ස්කන්ධේ මතක ගබඩාවේ මේක තියෙනවා. ඒකයි මේ භාවනා කරනකොට මේක මතක් වෙන්නේ. එතකොට ඒක ගැන වද වෙන්න හොඳ නැහැ. ඒක ස්වභාවික දෙයක්. අර මතක් වෙන්නේ. හරි. මොකද්ද මේ අදහස? මගේ හිතට ආපු අදහස මොකද්ද? ඒක කුසලද අකුසලද? හොඳට මෙනෙහි කරන්න ඕන. දැන් ඔන්න විදර්ශනාව කියන්නේ ඔන්න ඕකයි. මේක යහපත් අදහසක්ද අයහපත් අදහසක්ද? නැත්තම් මං සිදුවීමක් ගැන දුක් වෙනවද? පසුතැවෙනවද? කනගාටු වෙනවද? මගේ හිතට තරහක්ද ඇවිල්ලා තියෙන්නේ? නැත්තම් තදබල ආශාවක්ද? ඊර්ෂ්‍යාවක්ද? මොකක් හරි වේවා Taman හරියට තේරුම් ගන්න ඕන මේක අකුසල අදහසක්. ක්ලේශයක් කියන්නේ ඒකයි. හරි. දැන් මේ අකුසල අදහස මම ක්‍රියාත්මක කළොත් මොකද වෙන්නේ? මට මොකද්ද වෙන අයහපත? හොඳට නුවණින් මෙනෙහි කරන්න ඕන. ඕක මෙනෙහි කරන්න බැරි නෑ අපිට. මම මේක ක්‍රියාත්මක කරොත් මට මේ අයහපත් තත්වයන්ට මමපත් වෙනවා. මම විතරක් නෙමෙයි. මේකේ බලපෑම අනිත් අයටත් යනවා. මගේ අයහපත් ක්‍රියාවේ බලපෑමට අනිත් අයත් නතු වෙනවා. ඒගොල්ලොත් එතකොට පීඩාවටපත් වෙනවා. සමහරට ඒගොල්ලොත් ඇවිස්සෙන්න පුළුවන්. ඒගොල්ලෝ පව් අකුසල කරගන්න පුළුවන්. ඒගොල්ලෝ පෙරලා මට නරක ප්‍රතිචාර දක්වන්නත් පුළුවන් ඒක හරහා. ওই වගේ වෙනවා. සමහරට සමාජයේ අපකීර්තියටපත් වෙනවා. නිග්‍රහයටපත් වෙනවා. දණ්ඩන වලට ලක් වෙනවා. සාපරාධී පුද්ගලයන් හැටියට බවට පරිවර්තනය වෙනවා. ওই වගේ විශාල අයහපත් දේවල් රාශියක් මේ අකුසල සිටිවිල්ල නිසා සිද්ධ වෙනවා කියන එක ඒ පරයන්කේ ඉඳගෙනම මෙනෙහි කරන්න ඕන. දැන් භාවනාවට වාඩි වෙලානේ අසන්න ඉන්නේ. දැන් යා ආනාපාන සතියෙන් විදර්ශනාවට යනවා. එහෙම මෙනෙහි කරනකොට අර අකුසල සිටිවිල්ලේ ප්‍රබලතාවයේ ගෙවිලා යනවා. සැරයක් දෙසරයක් තුන් සැරයක් ඒක මෙනෙහි කරා නම් ඕක මෙනෙහි කරන්න පුරුදු වුණා නම් ඒ අකුසල සිතුවිල්ල අයින් වෙනවා. එතකොට අපිට කියන්න බෑ කෙලෙස් නැති වෙන්නේ නැහැයි කියලා. ඇත්තටම කෙලෙස් දුරු කරගන්නේ අපි මේ විදිහට. ඒවයි ආදීනව ගැඹුරින් මෙනෙහි කිරීම තුළ. ඊළඟට හොඳයි. ඒ මහත්මියම තවත් ප්‍රශ්නයක් යොමු කරන අපේ හැමදෙරේ භාවනාවේදී විවිධ සිතුවිලි එනවා. සමහර අවස්ථාවලදී කැමැති දේ තව සමහර විටක අකමැති දේ පිළිබඳවත්. එවිට ටික වේලාවක් යනකල් භාවනාවට යොමු වෙන්න අමාරුයි. මේවා භාවනාවට බාධාවත්ද? මේ පිළිබඳව ඔබ වහන්සේගෙන් උපදේශයක් බලාපොරොත්තු වෙනවා කියලා ලියන අපේ හැමෝටම. නෑ මේවා භාවනාවට බාධාවක් කියන අදහසට එන්න එපා. සිතුවිලි එනවා. අපි භාවනාවේ ඔය පරයන්ක භාවනාව ගැන ඔය කියන්නේ වාඩි වෙලා ඉඳගෙන කරන භාවනාවේදී අනිත් වැඩ කටයුතු ඔක්කොම නතර කරලා නෙතියි. එතකොට සිතුවිලි එන ප්‍රමාණය සාපේක්ෂව වැඩි. කැමැති ඒවා නොඑක අදහස් එනවා. ඒක සාමාන්‍ය ස්වභාවය. හැබැයි මේ අදහස් සිතුවිලි එන එක ගැන වද වෙන්න එපා. අපි හුඟක් වෙලාවට කරන පළවෙනි වැරද්ද තමයි ඒක. මට මේ භාවනාවට වාඩි වුණාම මට එක එක දේවල් හිතෙනවා. මේ එක එක නරක සිතුවිලි
එනවා ආසාවල් එනවා කියලා අර සිදුවීම තේරුම් ගන්නේ නැතුව ඒකට නිකන් මේ එරෙහි වෙන ගතියක් පුද්ගලෝ හදා ගන්නවා. මේ ස්වභාවික සංසිද්ධියට එරෙහි වෙන්න පටන් ගන්නවා. එතකොට ඒකම තමන් පළමු අකුසලයේ. ඒක නිසා කොයි වෙලාවකවත් තමන් භාවනාවක යෙදලා ඉන්න වෙලාවක තමන්ගේ හිතට යම්කිසි සිතිවිලි කැමැති අකමැති දේවල් මොනවා හරි ආවා කියලා ඒකට එරෙහි වෙන්න එපා. ඒක තේරුම් ගන්න ඒක ධර්මතාවක්. ඒක ස්වභාවයක් හැටියට. එහෙම තේරුම් ගන්න. එහෙම තේරුම් අරගෙන ඒ සිතිවිලි අර කලින් කිව්වා වගේ හොඳට තෝරා බේරාගෙන අයහපත් සිතිවිලි වල ආදීනව හිතලා ඒක බැහැර කරන්න. ඔක බාධාවක් කියලා හිතන්න එපා. අපි හිතන්නේ බාධාවක් කියලා ඒක. මේ හිත කියන එක මේ රෙද්දක් හේදුවා වගේ නැත්නම් මොනවා හරි දෙයක් පිරිසිදු කළා වගේ එහෙම නිකන් සුද්දෙට පිරිසිදුව තියෙන්නේ අපි විශේෂයෙන් මේ භාවනාව පුරුදු කරන කාලේ. නොඑක් අදහස් අපේ සිතට එනවා. හැබැයි ඕක නිසා තමයි අපි කියන්නේ සතිය තියෙන්න ඕන කියලා භාවනාවේදී. සතිය තියෙන කෙනාට ඕවා එච්චර ප්‍රශ්න නෙවෙයි. ධර්ම අවබෝධය තියෙන කෙනාට එච්චර ගැටලු නෙවෙයි. සතිය තියෙන කෙනාට එනකොට සිතවිල්ල තේරෙනවා. මේ ආවේ වෙන සිතවිල්ලක් මම මේ හුස්මටනේ අවධානය යොමු කරගෙන හිටියේ. දැන් මේ වෙන අදහසක් මගේ හිතට ඇවිල්ලා ඒකටනේ මගේ අවධානය යොමු වෙලා තියෙන්නේ කියලා. ඒ සිද්ධිය හොඳට පැහැදිලි. චිත්‍රය පැහැදිලි. සතිය තියෙන කෙනාට. සතිය නැති කෙනා තමයි අරකින් කලබල වෙලා දුක් වෙලා නිකන් භාවනා කරන්න බෑ මට. මේක එක අදහස් එනවා, සිතුවිලි එනවා, රද්ද ඇහෙනවා, විකාර පේනවා. ඒ අවබෝධය නැති කෙනා. අපි තේරුම් ගන්න ඕන ඕව ටික ස්වභාවයක් ඔය සිද්ධි ටික. ඒක නිසා ඒක ආපුවම ඒකට අවදි වෙන්න. ඒකට සතිමත් වෙන්න. ඒක හරියට නිකන් මං නිදර්ශනයකින් කිව්වොත් ඔබ ගෙදර වැඩක් කර කර ඉන්න වෙලාවක ගෙදරට අමුත් එක්ක එනවා. නේ? එතකොට දැන් ගෙදරට අමුත් එක්ක එනවනේ. එයා එන්නේ යාගේ මොකක් හරි වුණාවකට. අපි මෙතන ගෙදර වැඩක් කර කර ඉන්නවා. දැන් ඔතෙන්දී අපි තරහ වෙලා වැඩක් තියනවාද? අපි පොඩ්ඩකට අපි කරන කාර්යය පොඩ්ඩක් නතර කළා. අපි බලනවා කවුද අමුත්තා? කවුද බෙල් එක ගැව්වේ? කවුද ආවේ? ළඟට ගිහිල්ලා අයි මොකද්ද ඔබේ අවශ්‍යතාවය උමනාව. ඉතින් ඒ වෙලේ ඒක ඉෂ්ට කරලා දීලා යවනවා. ආපහු එන්න අපි වැඩේ කරනවා. ඔතන තරහ ගන්න දෙයක්වත් තමන් දුක් වෙන්න දෙයක්වත් අර ආපු මිනිස්සයා එක්ක තරහ වෙන්න දෙයක් නැහැනේ. සාමාන්‍යයෙන් ගෙදරකට අමුත් එක්ක එන්න පුළුවන්නේ. මං ඔය කිව්වේ නිදර්ශනය. එතකොට භාවනාවේදීත් අනාරාධිත අමුත් වෙනවා. ඒ තමයි එක එක සිතිවිලි. ඔය කියලා තියෙන එක ගැන. ඒ අනාරාධිත අමුත්තු ගැන කලබල වෙන්න එපා. පොඩ්ඩක් ඒගොල්ලෝ ගැන සතිමත් වෙලා ඒ අය ආව වගේ යනවා. අපි ඒගොල්ලෝ නිකන් රඳව ගන්න උත්සාහ නොකරොත් ඒගොල්ලෝ යනවා. ඒකයි. උදෑසන 7:44 සදහම් අරුණ සමග ඔබ රැඳී සිටින්නේ. අද සදහම් අරුණ වැඩසටහන සඳහා අපට දායකත්වය ලබා දෙන්නේ ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පදිංචි අදීශ සහ සලනි දොඩන්වල තමයි අද වැඩසටහන සඳහා දායකත්වය ලබා දෙන්නේ. අපේ හැමෝටම තවත් ලිපියක් තිබෙනවා මේ ස්වාමීන් වහන්සේගේ ශ්‍රාවකෙක් මී කියලා ලියලා තියෙන අපේ හැමෝටම ප්‍රශ්නය යොමු කරලා තිබෙනවා. විඥාණය උපදින්නේ ඉන්ද්‍රියට අරමුණක් හමු වුණාම ඉන්ද්‍රිය ඇසුරේමද නැත්නම් සංඥාවට පසුවද කියලා පැහැදිලි කරලා දෙන්නේ කියලා කියනවා අපේ හැමෝටම. ඔව්. පළවෙනි මේ ප්‍රකාශනයේ හරි. ඉන්ද්‍රියට අරමුණක් හමුනාම තමයි විඥානය හටගන්නේ. චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං. බුද්ධ දේශනාවේ තියෙන ඒකනේ. විඥානය කියන්නේ අපිට විඥානනය වෙන ලක්ෂණය කියන්නේ අපිට ඇහැට පේන එක ගැන අවධානය යොමු වෙලා ඒක පිළිබඳ යම්කිසි දැනුවත් භාවයකට අපිපත් වෙනවා. මට රූපයක් පේනවා. මට පේන්නේ අහවල් රූපය කියලා අන්නේ අවධානය යොමු විලා ඒ පිළිබඳ දැනුවත් භාවයකට අපිපත් වෙනවා. ඒකට තමයි විඥාන ඇති වුණා කියලා කියන්නේ. ඕක ඉන්ද්‍රිය හයෙන්ම වෙනවා. චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, જીවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියලා. ඉන්ද්‍රියට අරමුණක් හමු වුණාම ඒ මොහොතේ තමයි විඥාන පහළ වෙන්නේ. ඒක හරි. සංඥාවට පසුවද? නම සංඥාවට පසුව
කිව්වම අර විඥාණයෙන් පස්සේ යම් හඳුනා ගැනීම, ගැඹුරු හඳුනා ගැනීම ඇති වෙන්න පුළුවන්. ඊට පස්සෙත් ඊට වඩා ගැඹුරු දෙයක් තේරෙන්න පුළුවන්. ඒක වෙනම කාරණයක්. ඒක දිගින් දිගට යනවා. තවදුරටත් විඥානයේ ක්‍රියාත්මක වෙනකොට සංඥාවෙන් පස්සෙත් වෙනවා, වේදනාවෙන් පස්සෙත් වෙනවා, චේතනාවෙන් පස්සෙත් වෙනවා, මානසිකාරයෙන් පස්සෙත් ඊට පස්සෙත් වෙනවා. මොකද විඥානයේ ක්‍රියාකාරීත්වය එක තැනකදී නතර වෙන්නේ නැහැ. අරමුණක් අල්ලගත්තම අපි හිතමු ඇයට රූපයක් පේනවා කියලා. ඒ රූපේ පෙනුනම ගහේ අඹ ගෙඩියක් තියෙන පේනවා. ඉතින් අපි හිතනවා මේක ඉදිලා ඇති කියලා. අඹ ගෙඩියක් තියෙනවා කියන එක පළවෙනි දැනුවත් භාවය විඥානේ. ඊට පස්සේ අපි ඕක කඩලා කනකොට වේදනාව විඳීම නිසා තව විඥානයක් ආයි මේක රසයිනේ. මං හිතුවට වැඩි. තවත් විඥානයක් පහළ වෙනවා. ඒ කියන්නේ මොකද්ද? එහි රසය පිළිබඳ විශේෂ දැනුමක් ඇති වෙනවා අපිට. විඥානනේ වෙනවා. තවත් ඉස්සරහට යනවා ඉතින්. තව චේතනාවක් ඇති වෙනවා. මේක හිටවන්න ඕනේ. මේක ඇටේ මොනක් හරි. නැත්නම් මේ අඹ ගෙඩිය අනිත් අයටත් අඹ ටිකක් කඩලා දෙන්න ඕනේ. දුන්නොත් හොඳයිනේ මෙහෙම වෙනවා කියලා කුසල විඥානයක් පහළ වෙනවා. ඔහොම සංඥාවෙන්, වේදනාවෙන්, චේතනාවෙන්, මානසිකාරයෙන් හැම එකෙම පස්සේ විඥානයේ ක්‍රියාත්මක වෙනවා. විඥානයේ තියෙන අඛණ්ඩ ක්‍රියාත්මක වීමක්. එන්නෙන් වර්ධනය වීමක් තියෙනවා. විඥානයේ පඤ්ඤා, අභිඥා, පරිඥා දක්වා වර්ධනය වෙන්නේ විඥානයමයි. ඒක නිසා මේ පළවෙනි ප්‍රකාශනය හරි දෙවෙනි ප්‍රකාශනයට අනුව කියන්න වෙන්නේ සංඥාවෙන් පස්සේ නෙමෙයි. දිගටම විඥානයේ ක්‍රියාත්මක වෙනවා කියන එකයි. හොඳයි. තවත් ප්‍රශ්නයක් තිබෙනවා. විඝාත පරිලාහ යන වචන දෙක පැහැදිලි කර දෙනමින් ඉල්ලා සිටිමි කියලා ලියනවා අපේ හඳුන්නේ. ඕක ඇත්තටම ඉදිරිපත් වෙන්නේ ධර්මයේ මේ කාමයේ සම්බන්ධයෙන්. පංචකාමයට අදාළව ඔය විඝාත පරිලාහ කියන වචනේ දෙන්නේ. මේ කාම කියන්නේ අපේ හිතේ ඇති වෙන කැමැත්තනේ. යම් දේවල් වලට රූපේ බලන්න, ශබ්දය අහන්න, ගඳ සුවඳ විඳින්න, රස විඳින්න, පහස විඳින්න මේ අපිට හිතේ කැමැත්තක් ඇති වෙනවා. ඔය කැමැත්ත ක්‍රියාත්මක කරගන්න බැරි වුණාම විඝාත පරිලාහ කියන ස්වභාවය ඇති වෙනවා. විඝාත කියන්නේ නිකන් ඝාත කියන වචනේ නිකන් ඝාතනය කියන වචනේ ඉන්නේ ඒකෙන්. නිකන් ජීවිතේ මේ මොකක්වත් නැහැ වගේ සමහරුන්ට දැනෙනවා අයියෝ වැඩක් නැහැ ඉඳලා වැඩක් නැහැ. මේක නැත්තම් ජීවිතේ වැඩක් නැහැ. කොහොම ඉතින්? නමුත් ජීවිතේ ඊට වැඩිය වටිනාකම් තියෙනවා. අර ලද බොළඳකම නිසා, අඥානකම නිසා හිතනවා අහවල් දේ නැත්තම්, අහවල් දේ ඉෂ්ට උනේ නැත්තම් ඉඳලා වැඩක් නැහැ. ජීවිතේ වැඩක් නැහැ ඒක නැතුව කියලා. ඒක තමයි විඝාතී සිටිවිල්ල. මේ සම්පූර්ණ ජීවිතේ නිකන් පැත්තකට දාන. අයින් කරලා දාන. අනිත් තව ජීවිතේ කොච්චර වටිනාකම් තියෙනවද? මේ එක දෙයක් අල්ලගෙන ඒක නැති වුණයි කියලා අර ඔක්කොම දේවල් නැති නාස්ති කරලා විනාශ කරලා පැත්තකට දාලා දාන. අන්න ඒක විඝාතී ස්වභාවය. ඒක වෙන්නේ අර තදින් කාමයට වැටුනම. එක්තරා කාමාශාවකට තදින් වැටුණු පුද්ගලයාට මේ විඝාත සිටිවිල්ලක් ඒක. විඝාතී සිටිවිල්ල ඇති වෙනවා. ඊළඟට පරිලාහ. පරිලාහ කියන්නේ කොච්චරවා දැවෙනෝ හිතින්. ඒත්තර කාමසිතවිල්ල, දැඩි කාමසිතවිල්ලකට යටවීම නිසා. ඒක ඉෂ්ට කරගන්න බෑ, ඉෂ්ට කරගන්න විදිහක් නැහැ. සමහර විට ඒක ඉෂ්ට කරගන්න බැරි ලෝක සම්මතයේ හැටියට ඒක වැරදි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ කැමැත්ත ඉෂ්ට කරගන්න Tamanට ශක්තිය නැහැ, මිල මුදල් නැහැ, මොනවා හරි වෙන්න පුළුවන්. ඒකට නෝනින් කල්පනා කරන්න ඕනේ එතෙන්දී. මේ මගේ මේ හිතේ මෙහිම කැමැත්තක් ඇති වුණාට ඒක අසම්මත අදහසක්. ඒක අශිෂ්ට අදහසක්. ඒක ඉෂ්ට කරගන්න ගියොත් මේ ආදීනෝ ඇති වෙනවා. ඊළඟට ධනෙන් වස්තුවෙන් මොන හරි දෙයක් කරගන්න. මට එච්චර ධනෙ නෑ. මට එහෙම අදහසක් ඇති වුණාට. ඉතින් ඕකට මං තැවි ඉඳලා වැඩක් නෑ. මේ තැවි ඉන්න ස්වභාවය තමයි පරිලාහ කියන්නේ. ඒක කාමයේ පදනම් කරගෙන එන එකක්. එහෙම සිතුවිලි ඇති වෙන්න පුළුවන් මිනිස්සයන්ට. ඉතින්දි පුද්ගලයෙකුට එහෙම විඝාත පරිලාහ සිතුවිලි ආවොත් පළමුවෙන්ම Taman කල්යාණ මිත්‍රයෙක් ආශ්‍රය කරනවා.
කියන්න ඕන මට මෙන්න මෙහෙම හිතේ ලොකු. අපි කියන්නේ මට හිතේ ලොකු අමාරුවක් තියෙනවා. හිතේ අමාරුවෙන් ඉන්නේ කියලා. ওই විඝාත පරිලාහ ගැන තමයි ඔය කියන්නේ. ඉතින් එතකොට Tamanට මේක පාලනය කරගන්න අපහසු නම් කල්යාණ මිත්‍රයෙක් හමු වෙලා ටිකක් කතා කරන්න ඕන. අඩුම ගානේ Tamanගේ හොඳම හිතවත් යාළුවට මිත්‍රයාට කියන්න ඕන. ඔයාට හවස වැඩක් තියෙනවා. මට පොඩ්ඩක් පැය භාගයක් විතර කතා කරන්න. අහවල් තැනට එන්න පුළුවන්ද? මට හරි හිතට අමාරු සිද්ධියක් තියෙනවා. ඒ කියන්නේ පරිලාහ. දැවෙනව තැවෙනව. එතකොට Tamanගේ සමීපම කෙනා. සමහරවිට Tamanගේ ස්වාමි පුරුෂයා. එයාගෙන් අහන්න. මහත්තයාට වෙලාවක් තියෙනවද? මට ඔයත් එක්ක ටිකක් කතා කරන්න තියෙනවා. නැත්නම් බහරයාව. නෝනා ඔයාට වෙලාව තියෙනවද? මට ලොකු හිතේ අමාරුවක් තියෙනවා. මට වෙන කෙනෙක් නැහැ. ඔයත් එක්ක විතරයි මේක කතා කරන්න තියෙන්නේ. නැත්නම් පන්සලේ ආමුදුරන්ට කතා කරන්න. පූජකතුමාට කතා කරන්න ගිහිල්ලා මට වෙලාවක් දෙන්න. පොඩි වෙලාවක් මට පැය භාගයක් දෙන්න. ඔබතුමා එක්ක මට ඩිංගක් කතා කරන්න ඕන. මට ලොකු හිතේ අමාරුවක් තියෙනවා. විඝාත පරිලාහ. වහාම කල්යාණ මිත්‍රයෙක් ආශ්‍රය කරන්න ඕන. ආශ්‍රය කරලා ඒක කියන්න. Tamante ඒ තියෙන හිතේ ඇති වෙලා තියෙන දැවෙන තැවෙන ඒ අදහසේ පිට කරන්න. ඒක හොඳම කෙනා තමන්ගේ සමීපව තමන් හොඳට අඳුනගත්ත සගය ජීවන සගය වඩාත් හොඳයි. එහෙම නැත්නම් අර වගේ විවෘතව කන් දෙන්න පුළුවන් හොඳ කල්යාණ මිත්‍රයෙකුට ඒක කියන්නේ. ඒක කිව්වම පළවෙනියටම ඒ විඝාතයේ පරිලාහය අඩු වෙලා යනවා. ඊළඟට අපිට ඒක ගැන ටිකක් නුවණින් හිතන්න පුළුවන්. ඒකයි වැදගත් වෙන්නේ. ඉතින් මම හිතන්නේ ඒක තමයි අපිට උතින්ද කියන්න තියෙන්නේ. දැන් තවත් ඒ ලිපියේම ප්‍රශ්නයක් තිබෙනවා අපේ හාමුදුරනේ. තණ්හාව පමණක් මිශ්‍ර වූ අකුසල් ඇති වෙනවාද කියලා අහනවා අපේ හාමුදුරනේ. ඔව්. තණ්හා මාන දිට්ඨි එහෙමත් කියනවා අපේ. රාග දෝෂ කියලාත් කියනවා. තණ්හා විතරක් සම්බන්ධ වෙච්ච අකුසල් ඇති වෙනවා. දැන් අපි නිදර්ශන උදාහරණ කතා කරමුකෝ. දැන් අපි හිතමු අපිට සමහර අයට මේ මිල මුදල් පිළිබඳව පුදුම තෘෂ්ණාවක් තියෙනවා. ඇති ඉතින් ජීවත් වෙන්න ප්‍රමාණවත් තරමට තියෙනවා. ඒ වුණාට පුදුම තරම් මේ මිල මුදල් වලට තෘෂ්ණාව තියෙන අය තියෙනවා. එතකොට දැන් ඒගොල්ලන්ගේ මනස ක්‍රියාත්මක වෙන්නේ හැම තැනින්ම මුදල් ටිකක් ගන්න. ඇති වෙන්න මුදල් දැනටමත් තියෙනවා ඒගොල්ලන්ට බලපුවහම. නමුත් එයාගේ මනස හැමතිස්සෙම වැඩ කරන්නේ ව්‍යාපෘතියක් කරත්, ප්‍රොජෙක්ට් එකක් කරත්, මොකක් හරි බිස්නස් එකක් කරත්, පුද්ගල සම්බන්ධතාවක් පැවැත්වුවත්, කාට හරි උදව්වක් කෙරුවත්, එයාගේ මනසේ වැඩ කරන්නේ මුදල් මුදල් මුදල්. හැමතිස්සෙම කොහෙන් හරි මුදලක් තමන්ගේ සාක්කුවේ දාගන්න තමන්ට. ඒ මොකද එතන තියෙන්නේ එක දෙයකට දැඩි තෘෂ්ණාවක් ඇති වෙලා තියෙන්නේ. එතකොට ඒ තෘෂ්ණාව පදනම් කරගෙන තමයි එයාගේ අකුසල සිතිවිලි යන්නේ, වචන යන්නේ, ක්‍රියාව යන්නේ තණ්හාව පදනම් කරගෙන. එහෙම තියෙනවා. සමහර වෙලාවට සමහරුන්ගේ වෙනත් දේවල් වලට දැඩි තෘෂ්ණාවක් තියෙනවා. දැන් රස තෘෂ්ණාව සමහර අයට තියෙනවා. කෑමට බීමට ඒ කියන්නේ අපේ රස විඳින්න තියෙන දැඩි තෘෂ්ණාව තියෙනවා. ඉතින් එතකොට ඒගොල්ලෝ හරියට අර කෑමට බීමට ලැබී ඒ පැත්තේ දේවල් තමයි කරන්නේ, ඒව තමයි හිතන්නේ, ඒව තමයි සැලසුම් කරන්නේ, ඒව තමයි නිර්මාණය කරන්නේ, ඒ වගේ පැති වලට යනවා. ඒක නිසා ඔය කෙලෙස් අපි සාමාන්‍යයෙන් තුනක් කියන ලෝභ දෝෂ මෝහ කියලා. ඔය තුනෙන් එකක් විතරක් ක්‍රියාත්මක වෙලා කෙරෙන අකුසල් තියෙනවා. ඔය අනිත් දෙකත් එහෙමයි. ද්වේෂයෙන් විතරක් කෙරෙන දේවලුත් තියෙනවා. මෝහයෙන් විතරක් කෙරෙන දේවලුත් තියෙනවා. ඉතින් ඔතෙන්දී අපි ඕවා විස්තර කරද්දී මම නිතරම භාවනාවට සම්බන්ධ කරලා යම්කිසි අදහසක් කියනවා. මොකද මේ ඕවා අපි දැක ගන්න ඕන. අපේ හිතේ ක්‍රියාත්මක වුණත් ඒක දැක ගන්න ඕන. හොඳයි. මම හිතනවා අපිට යොමු වෙලා තියෙන ප්‍රශ්නත් එපමණයි කියලා. ඉතින් අදට අපේ කාලයත් අවසන් වෙලා තියෙන නිසා අපිට සදහම් මරුණ නිමා කරන්න කාලය ඇවිදින් තිබෙනවා. ඉතින් අද අපි විශේෂයෙන් වෙන් කරගත්තේ අපේ භාවනා මාර්ගයේ යන ඇත්තන්ට තියෙන ප්‍රශ්න ගැටලු සඳහා. ඉදිරියටත් අපි මතක් කරනවා ගුවන්විදුලි මැදිරියටත් ඔබේ ප්‍රශ්න යොමු කරන්න පුළුවන්. ඒ වගේම මගේ පෞද්ගලික දුරකථනය 071 808 6181
මේකට ලියලා යොමු කරන්නත් පුළුවන් WhatsApp වලින් නැත්නම් මට කතා කරලා යොමු කරන්නත් පුළුවන්. ප්‍රශ්න ගැටලු තියාගෙන ඇත්තටම මේ ගමනේ යන්න අමාරුයි. ඒක නිසා ධර්ම මාර්ගයේ යෙදෙන ඇත්තෝ පුළුවන් හැම වෙලාවෙම කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කරලා තමන්ගේ ප්‍රශ්න ගැටලු නිරාකරණය කරගන්න උත්සාහ කරන්න කියලා බොහොම කරුණාවෙන් මතක් කරමි. අපි අද වැඩසටහන අවසන් කරන්න කලින් අද අපේ දායකත්වයේ දරූ අපේ කල්යාණ මිත්‍රයන් ගැන මතක් කරන්න ඕන. මේ ඕස්ට්‍රේලියාවේ ඉන්න අපේ කල්යාණ මිත්‍රෝ හැම බ්‍රහස්පතින්දාම අපිත් එක්ක සම්බන්ධ වෙලා ඒගොල්ලන්ගේ භාවනා වැඩපිළිවෙල ඉදිරියට කරගෙන යන ඇත්තෝ. ඉතින් එහෙම පිරිසක් මේ. ඉතින් ඕස්ට්‍රේලියාවේ පදිංචි, සිඩ්නි නුවර පදිංචි ආදීශ මහත්මයාත් සලනි මහත්මියත් දෙපළ. ඉතින් මේ ඇත්ත හැමදාම මේ ඊයේත් අපිත් එක්ක සම්බන්ධ වුණා ඊයේ බ්‍රහස්පතින්දානේ. ඉතින් සම්බන්ධ වෙලා ඒගොල්ලෝ තමන් කොහේ හිටියත් තමන්ගේ දහම අමතක කරලා නැහැ. විදේශගත වෙලා විදේශ රටවල ඉඳගෙන රැකියා කළාට තමන්ගේ ධර්මය අමතක කරලා නැහැ. රටත් අමතක කරලා නැහැ. රට වෙනුවෙනුත් ඒගොල්ලෝ කරන්න පුළුවන් උපරිම දේවල් කරනවා. ඉතින් ඒක නිසා පිටරටවල හිටියත් හොඳ කල්යාණ මිත්‍රයෝ. ඉතින් මේ අද දවසේ අපේ ගුවන්විදුලි වැඩසටහනටත් දායකත්වයේ දරලා තියෙනවා. අපි ඔබ දෙපළටත් දූ දරුවන් ඇතුළු ඔබ දෙපළ හැදූ වැඩූ මව්පියන් ඔබට ශිල්ප ශාස්ත්‍ර උගන්වපු දහම්මග කියා දීපු සියලුම ගුරු දෙගුරු කල්යාණ මිත්‍රයන්ටත් සියලුම දෙනාට අපි ආශිර්වාද කරනවා. තුනුරුවන්ගේ අප්‍රමාණ ගුණ බලයෙන් සිතක් ශාන්තියක් යහපතක්ම වේවා. මේ ධර්ම මාර්ගය හොඳින් ඉදිරියට ගිහිල්ලා මේ ධර්ම මාර්ගයේ පරම නිෂ්ඨාව නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කරගන්නට සියලුම දෙනාට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා. ඒ වගේම ඔබ දෙපළගේ ආදීශ මහත්මයාත් සලනි මහත්මිය දෙපළගේ දෙපාර්ශ්වයේ මියගිය සියලු ඥාතීන් මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම සුජීවත්ව සිටින සියලුම මෑණිවරුන් ආදී හැම දෙනාටම සියලු ඥාතිවරුන්ටත් සෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ හැම දෙනාටමත් යහපතක් වේවා කියලා. අවසාන වශයෙන් මේ කාර්යයට සම්බන්ධ වුණු සියලුම දෙනාට විශේෂයෙන් අපේ සදහම් අරුණ කලන මිතුරු එකමුතුවේ සියලුම අපේ කල්යාණ මිත්‍රයන්ටත් ඒ වගේම අපේ දායකත්වයේ සපයන සියලුම දායක කාරකාදී ඇත්තන්ටත් ජාතික ගුවන්විදුලියේ කඳුරට සේවයේ අපේ රංගන මහත්මයා ඇතුළු කාර්ය මණ්ඩලයටත් අපි ආශිර්වාද කරනවා. අද දවසේ මගේ ගමන් පහසුව සැලසුවේ අපේ කල්යාණ මිත්‍ර ප්‍රේමරත්න ගල්කන්ද මහත්මයා. එතුමාත් අපි කෘතවේදීව සිහි කරමින් හැම දිනාටම තුනුරුවන්ගේ ආශිර්වාදයේ සැලසේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි අදත් සදහම් අරුණ මෙසේ නිමා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.